එතකොට අපි ගිය සතියේ පාඩමේදී අපි කතා කරේ තූකරණ නැත්නම් පරමාණුකරණ එන්තල්පිය ගැන කතා කරලා තමයි ඉවර කරේ. එතකොට මම ගිය සතියේ කතා කරා බන්ධන එන්තල්පියෙන් පස්සේ වාෂ්පීකරණය, ඌර්ධ්වපාතනය නේද? විලයනය එක තූකරණ එන්තල්පිය කතා කරලා අපි මේ එන්තල්පිය කියන එක සම්බන්ධ වෙන ආකාරය ගැන පෙන්නුවා. ඒදී අපි දැක්කා තූකරණ එන්තල්පිය හැම විටම තාප අවශෝෂක එන්තල්පි පර්යාසවල එකතුවක් හැටියට තමයි දකින්න ලැබෙන්නේ. ඒ අනුව තූකරණය නැත්නම් පරමාණුකරණය ශක්ති අවශෝෂක නැත්නම් තාප අවශෝෂක ක්‍රියාවලියක් හැටියට අපි අඳුනගත්තා. ඒතර අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් එන්තල්පි පර්යාස කීපයක් ගැන. අපි ලියමු අයනීකරණය ගැන ඉස්සෙල්ලාම ලියන්න. සම්මත පළමු අයනීකරණ එන්තල්පිය. සම්මත පළමු අයනීකරණ එන්තල්පිය. සම්මත පළමු අයනීකරණ එන්තල්පිය. අපි සංකේතය දාන්නේ ΔH0I1 කියලා. ΔH0I1 කියලා තමයි අපි සම්මත පළමු අයනීකරණ එන්තල්පිය අර්ථ දක්වන්නේ. සංකේතවත් කරන්නේ. right අපි ලියාගමු අර්ථ දැක්වීම ඉස්සෙල්ලාම අර්ථ දැක්වීම ලියන කලින් මම හිතන්නේ හැමෝම දන්නවා පළමුවන අයනීකරණය කියන්නේ මොකක්ද කියලා නේද? වායුමය අවස්ථාවේ පවතින උදාසීන පරමාණු මවුලයකින් එහි න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලය ඉවත් කර වායුමය ඒක ධනායන මවුලයක් සෑදීම හා සම්බන්ධ එන්තල්පි පර්යාස කියන සම්මත පළමු අයනීකරණ එන්තල්පි. හරිද? අපි මෙන්න වායුමය අවස්ථාවේ පවතින උදාසීන පරමාණු මවුලයකින් එහි න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලය ඉවත් කර වායුමය ඒකධන අයන මවුලයක් සෑදීම හා සම්බන්ධ එන්තල්පි විපර්යාසය සම්මත පළමු අයනීකරණ එන්තල්පියයි. ලියාගන්න සමීකරණේ right. ඊට පස්සේ අපි ලියමු දෙවන අයනීකරණය. ලියන්න අනුමාත්‍රකාව සම්මත දෙවන අයනීකරණ එන්තල්පිය. සම්මත දෙවන අයනීකරණ එන්තල්පිය. ΔHI2 දෙවන අයනීකරණ එන්තල්පිය. right. එතකොට කොහොමද දක්වන්නේ කියලා කියන්න දෙවන අයනීකරණය කියලා කියන්නේ ඒක ධනායනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම නේ. එතකොට වායුමේ ඒක ධනායන මවුලයකින් එහි න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුල ඉවත් කර වායුමය ද්විත්ව ධනායනයක් සෑදීම නේද? හඳුන්වනවා සම්මත දෙවන අයනීකරණ
එන්තල්පිය විදිහට. ලියන්නකො අර්ථ දැක්වීම සම්මත දෙවන අයනීකරණ එන්තල්පිය සංකේතය I2 ලියන්න සම්මත තත්ත්ව යටතේ වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායන මවුලයකින් න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලය ඉවත් කර වායුමය ද්විත්ව ධනායන මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය සම්මත දෙවන අයනීකරණ එන්තල්පියයි. ලියන්න මේ ප්‍රතික්‍රියාව ධන 2 ධන ඉලෙක්ට්‍රෝනයක් දෙවන අයනීකරණ එන්තල්පිය. හරි. එතකොට මේ අයනීකරණ ශක්තියම කියන්න තියෙන්නේ අයනීකරණ එන්තල්පි වල සියලුම අගය පළවෙනි දෙවෙනි තුන්වෙනි සියලුම අයනීකරණ එන්තල්පි අගය තාප අවශෝෂණය. මොකද මේ න්‍යෂ්ටියට බැඳිලා ඉන්න ඉලෙක්ට්‍රෝනයක් තමයි අපි අයනීකරණයේදී ගලවලා ඉවත් කරන්නේ. ඒතර හැම ඉලෙක්ට්‍රෝනයක්ම පරමාණුවක හැම ඉලෙක්ට්‍රෝන වල ඉන්න හැම ඉලෙක්ට්‍රෝනයක්ම න්‍යෂ්ටියට බැඳලා ඉන්නේ. යම් ආකර්ෂණ බලයකින්. අපි ආකර්ෂණ බලයට කියනවා නම මොකද්ද? සඵල න්‍යෂ්ටික ආරෝපණය. නේද? සඵල න්‍යෂ්ටික ආරෝපණයකින් ආකර්ෂණ බලයෙන් අපි හැම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට බැඳලා ඉන්නේ. එතකොට මේ ආකර්ෂණ බලය බිඳලා තමයි ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ගලලා අයින් කරන්නේ. එතකොට බන්ධනයක් කඩනවා. බන්ධන විඝටනයක් නම වෙන්නේ. මොන විඝටනයද? න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන අතර තියෙන බන්ධනේ විඝටනය කරලා තමයි ඉලෙක්ට්‍රෝන ගලවන්නේ. අපි කලින් කිව්වනේ බන්ධන විඝටනය තාප අවශෝෂකයි. ඒතර බන්ධන විඝටනයක් වෙන නිසා ඒතර මෙතන අයනීකරණ එන්තල්පිය තාප අවශෝෂක ක්‍රියාවලියක් හැටියට තමයි අපිට අර්ථ දක්වන්න වෙන්නේ. right? ලියාගන්න මෙහෙම අලුත් පෙළයක ලියන්න විශේෂ පාර පෑනකින් ලියාගන්න. පරමාණුක ඉලෙක්ට්‍රෝන පරමාණුක හෝ අයනයක ඉලෙක්ට්‍රෝන එහි න්‍යෂ්ටියට ආකර්ෂණය වී පවතින බැවින් එම ආකර්ෂණ බලය බිඳීමෙන්
අයනීකරණය සිදු කළ යුතුය. අයනීකරණය සිදු කළ යුතුය. එබැවින් සියලුම අයනීකරණ එන්තල්පි එබැවින් සියලුම අයනීකරණ එන්තල්පි තාප අවශෝෂක වේ. තාප අවශෝෂක වේ. හරි. ඊගාට යන්න සම්මත පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පිය. ලියන්න සම්මත පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පිය. පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පිය. ඉලෙක්ට්‍රෝනකරණයට දාන්නේ ඉලෙක්ට්‍රෝන ගේන් කියන සංකේතය. ඉලෙක්ට්‍රෝන ගේන් කියන දාන්නේ EG. පළවෙනි එකට දානවා EG1 කියලා. හරි පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය. මේ දෙන්නේ උදාසීන පරමාණුවට ඉලෙක්ට්‍රෝන අයින් කිරීම අයනීකරණය. උදාසීන වායුවේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් දීලා ඒක ඍණායන මෝලයක් හදන එකට අපි කියනවා ඉලෙක්ට්‍රෝනකරණය කියලා. ඒක ඍණායනයක් හදනකොට අපි කියනවා ඉලෙක්ට්‍රෝනකරණය. හරි පළවෙනි ඉලෙක්ට්‍රෝනේ දීම පළමු ඉලෙක්ට්‍රෝනකරණයයි. ලියගමු මේක සම්මත තත්ත්වයකදී වායුමය අවස්ථාවේ පවතින වායුමය අවස්ථාවේ පවතින උදාසීන පරමාණු මවුලයකට ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා දීමෙන් වායුමය ඒක ඍණායන මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය සම්මත පළමු පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පියයි. සිදුවන එන්තල්පි විපර්යාසය සම්මත පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පියයි. ලියාගන්න ප්‍රතික්‍රියාව පළමු ඉලෙක්ට්‍රෝනකරණයට දානවා. A ධන ඉලෙක්ට්‍රෝන A මයිනස්. වායුවේ අවස්ථාව ලිවීම අනිවාර්යයි. හරි නේද? පළමු ඉලෙක්ට්‍රෝනකරණය ගැන විස්තර දෙනවා කියන්නේ. පළමු ඉලෙක්ට්‍රෝනකරණයේ බොහෝ වෙලාවට තාපදායකයි. බොහෝ වෙලාවට තාපදායකයි කියන්නේ ලෝහ අලෝහ දෙවර්ගයක සඳහන්. නමුත් ඔයාලා දන්නවනේ අලෝහ තමයි වැඩිපුර ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. හරි? ඒක නිසා අලෝහ වල මේක දිග පාඩමක් තියෙනවා. අලෝහ වල පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය
ඉතා ඉහළ වශයෙන් තාපදායකයි. ලෝහවල පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය ඊට වඩා සුළු වශයෙන් තමයි ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තාපදායක වෙන්නේ. ඒකේ බෙරිලියම් සහ මැග්නීසියම් වල පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂණය. මොකද මේ දෙන්න මේ ටිකක් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල ඉන්නේ. මේ S2 වින්‍යාසය කියන්නේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඉලෙක්ට්‍රෝන ගලවන්නත් අමාරුයි. අර අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයේදී මෙහෙම අක්පක්කු චලනයක් එන්නේ. ලිතියම් බෙරිලියම් කියලා උඩට යනවානේ බෝරෝට වඩා. මේ උඩ යන්නේ බෙරිලියම්ගේ වින්‍යාසයේ ස්ථායීතාවය නිසා. එතකොට ඉලෙක්ට්‍රෝන ගලවන්නත් අමාරුයි. ඉලෙක්ට්‍රෝන දෙන්නත් අමාරුයි. හරි මොකද ස්ථායි වින්‍යාසයක් හින්දා. එයා වෙනස් කරගන්න කැමති නැහැ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසෙදී. එතකොට බෙරිලියම්ගේ එක මැග්නීසියම්ගේ දෙන්නගේ එක වින්‍යාස තියෙන නිසා ඒ දෙන්නගේ මේක දකින්න ලැබෙනවා. එතකොට සුළු වශයෙන් තාපදායකයි ලෝහවල. නමුත් බෙරිලියම් මැග්නීසියම් දෙන්නගේ එන්තල්පි පරයාසය තාප අවශෝෂක වෙනවා. හරි. තර අලෝහ වලින් नाइट्रोजन मेरे S2 P3 विन्यास है P उपशक्ति मात्रा अर्धवशेष में कार्बन नाइट्रोजन ऑक्सीजन मेरे में नाइट्रोजन के उड़ान में ये तो निशामुक्त स्थायी विन्यास है कि नहीं सा अरे कार्बन ऑक्सीजन देना ना वाला उड़े रहेगा नाइट्रोजन के ऑक्सीजन विशेष ऑक्सीजन वाला उड़ान में नाइट्रोजन का विशेष अपास होते ना इलेक्ट्रॉन एक गलवरांड या स्थायी इलेक्ट्रॉन विन्यास नहीं ना ये तो स्थायी विन्यास दी और इलेक्ट्रॉन गाला करना तमारू में इलेक्ट्रॉन देना तमारू में इलेक्ट्रॉन दीला विज्ञान या खदा तमारू इन बालें तमा देने को आयास देने को शक्ति देने को इन समय आगे ताप आवश्यक है अरे अनिका केगे ताप दायक स्वभाव दाखिल लगे राइट अभी इसलो एक लिया गया पॉइंट फॉर्म के लिए अंदर इस्लाम में लिए अंदर इलेक्ट्रॉन करने पालव इलेक्ट्रॉन करने पिलिवंत वैदगत करूं गुड़ाक तीन होई गए गन राइट भाई अंदर लोगों ने इलेक्ट्रॉन करने अलोह लक्षणी की इलेक्ट्रॉन करने अलोह गुणे की एवं सर आयत के अनुको इलेक्ट्रॉन करने अलोह गुणे की එබැවින් අලෝහ සඳහා ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ඉහළ වශයෙන් තාපදායක වේ लोह संदहा सुलु वशेन तापदायक वे लोह संदहा सुलु वशेन तापदायक वे लोह संदहा सुलु वशेन तापदायक वे स्थायी इलेक्ट्रॉन विन्यासवल වෙනමද ඒකටමද ඒක නෑ නෑ ඊගා स्थायी इलेक्ट्रॉन विन्यासवल පැවතීම හේතුවෙන්
बेरिलियम मैग्नीशियम सह नाइट्रोजन ही बेरिलियम मैग्नीशियम सह नाइट्रोजन ही इलेक्ट्रॉनकरण एंथैल्पी बेरिलियम मैग्नीशियम सह नाइट्रोजन ही इलेक्ट्रॉनकरण एंथैल्पी ताप अवशोषक वेग ताप अवशोषक वेग राइट आ गया දැන් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස කිව්වහම අපි ඉස්සල්ලා මතක් වෙන්නේ ඔයගොල්ලෝ නෙවෙයි ඉස්සල්ලා මතක් වෙන්නේ උච්ච වායු ටික නේ හීලියම් නියෝනාගත් එක්ස්ට්‍රැක්ෂන් හොන එනවා. අතරම උච්ච වායු කාණ්ඩයේ තමයි තාප අවශෝෂක ස්වභාවය හොඳට පේන්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමයි හොඳටම ස්ථායි නේද? ඉතින් අයනීකරණ ශක්තිය වලත් එමනේ නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන ඔවනේ නේද? सोडियम मैग्नीशियम bla bla ආගන මෙතෙන්ට ඉහළම ආයනීකරණ ශක්තිය තියෙන්නේ ඔය 18 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල උච්ච වායු වල. ඒතර ඉලෙක්ට්‍රෝන කරණය ගත්තත් උදේ ඉහළම තාප අවශෝෂක ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුම වගේම ඉලෙක්ට්‍රෝන දෙන්නත් අමාරු මේගොල්ලෝ. හේතුව එයාලා තමයි ස්ථායීව ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල ඉන්නේ. කවුද? 18 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. ඒගොල්ලෝ තමයි ස්ථායීව ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල ඉන්න කට්ටිය. नियमिक कारणාව 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ස්ථායීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල ස්ථායීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල පවතින බැවින් ස්ථායීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල පවතින බැවින් එම මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක ස්වභාවයක් පෙන්වයි. තාප අවශෝෂක ස්වභාවයක් පෙන්වයි. right ඊගාවට මෙන්න මේ කාරණා දැනගන්න ඕනේ. දැන් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල තියෙන ස්ථායීතාවයේ වෙනසක් නැති වුණාට සාපේක්ෂව සංසන්දනය කරලා බලපුවාම අලෝහවල වෙනත් හේතුන් බලපානවා ඉලෙක්ට්‍රෝන කරණයට. මොකද මේ බලන්න ඊට කලින් විභාගයට අහපුවම දේවල් ඒ නිසා මම මේ හොඳට මේ විශේෂ කරුණු වලින් සමරයිස් කරන්න. දැන් අසුමිය එක්තරා වුණොත් විභාගයට අපේ එකක් නේ. හැලගෙන ගත්තාම දැන් මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝනක එන්තැල්පි 4 අපිට ආරෝහණ පිළිවෙලින් හරි අවරෝහණ පිළිවෙලින් තාපදායක ස්වභාවය හදන්න කිව්වා. එතකොට මේක අලෝහ ලක්ෂණයක් නේ. මේක අලෝහ ලක්ෂණයක්. එතකොට අලෝහ ලක්ෂණත් එක්ක තමයි ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය නැත්නම් ඉලෙක්ට්‍රෝන කරණයට කොපමණ කැමතිද කියන එක අඳාපවතින. ඒතර අලෝහ ලක්ෂණය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන කරණ කැමති වෙනකොට නම් අලෝහ ලක්ෂණ වැඩිම මූලද්‍රව්‍ය තමයි ඉහළම තාපදායක ස්වභාවය. ඒ කියන්නේ වැඩිපුරම තාපය පිට කරගෙන
පහසුවෙන්ම ඉලෙක්ට්‍රෝනකරණය වෙන්න ඕන. तर මේ මූලද්‍රව්‍ය සෙට් එක ගත්තාම අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. මොකක්ද අලෝහ ලක්ෂණය? විද්‍යුත් ඍණතාවය. නේ? මොකක්ද අලෝහ ලක්ෂණය? විද්‍යුත් ඍණතාවය. तर මේ මූලද්‍රව්‍ය සෙට් එකෙන් විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය ෆ්ලෝරින්. ඊගාවට ක්ලෝරින්, ඊගාවට බ්‍රොමින්, ඊගාවට අයඩින්. ඒ අනුව අලෝහ ගුණ වැඩි වෙච්ච නම් මෙයා ඊගාවට මෙයා ඊගාවට මෙයා. ඒ නිසා කාට හරි හිතෙන්න ඕනේ ඔය ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පියේ තාපදායක ස්වභාවය මෙන්න මේ පිළිවෙලට වෙනස් වෙනවා කියන්නේ. වැඩිම ෆ්ලෝරින්ට, ඊගාවට ක්ලෝරින්ට, ඊගාවට බ්‍රෝමීන්ට, ඊගාවට අයඩින්ට. මොකද කාණ්ඩය පහළට යද්දී ඔය විදිහට තමයි අලෝහ ලක්ෂණ විද්‍යුත් ඍණතාව අඩු වෙන්නේ. අපි 16 වෙනි කාණ්ඩයට ගත්තොත් ඔක්සිජන්, සල්ෆර්, සෙලෙනියම්, ටෙලියුරියම්. හරි පොලෝනියම් ගන්න එපා විග්‍රහශීලී. ගත්තොත් විද්‍යුත් ඍණතාව වැඩිම කවුද? ඔක්සිජන්. ඒ නිසා ඔක්සිජන් කුඩායි, සල්ෆර් කුඩායි, සෙලෙනියම් කුඩායි, ටෙලියුරියම් කුඩායි. මේ විදිහට තාපදායක ස්වභාවය වෙනස් වෙනවා කියලා අපිට හිතෙනවා. ඒ කාණ්ඩේ පහළට යද්දී විද්‍යුත් ඍණතාව අඩු වෙනවා නේද? විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා කියලා කියන්නේ අලෝහ ලක්ෂණ අඩු වෙනවා. අලෝහ ලක්ෂණ අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනකරණය දක්වන නැඹුරුතාවය, ඉලෙක්ට්‍රෝනකරණය දක්වන කැමැත්ත අඩු වෙනවා කියන්නේ. ඉලෙක්ට්‍රෝනකරණය දක්වන කැමැත්ත අඩු වෙනකොට තාපදායක ස්වභාවය අඩු වෙනවා කියලා අපි හිතනවා. හරි. තොර නයිට්‍රජන්, ફોස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි. තොර මේකේ මේ नाइट्रोजन නම් ගන්න බෑනේ තාප අවශෝෂකයන්. ඒ නිසා එයාගේ තාපදායක ස්වභාවයක් නැහැ. තාපදායක ස්වභාවයේ ඍණ ගුණය තියෙන්නේ. ඒතකොට එයා තමයි අඩුම එක්කෙනා කියලා අපි ගමු. අඩු. එයා අතහැරලා දාමු. ඊගාන විද්‍යුත් ඍණතාවයේ කාණ්ඩේ පහළට අඩු වෙනවා. ඒතකොට ફોස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි නේද? මේ විදිහට කියලා හිතනවා. ඊගල අපිට හිතනවා. දැන් අපි 14 වෙනි කාණ්ඩයට මම මේකට 14 වෙනි කාණ්ඩය ගන්න. කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් ලෙඩ්. පහළට යද්දී විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. අලෝහ ලක්ෂණ අඩු වෙනවා. අලෝහ ලක්ෂණ අඩු වෙද්දී ඉලෙක්ට්‍රෝනකරණයට දක්වන කැමැත්ත අඩු වෙනවා කියලා අපිට හිතේ. එතකොට කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් ලෙඩ් මේ විදිහට ඉලෙක්ට්‍රෝනකරණයේ තාපදායක ස්වභාවය අඩු වෙනවා කියලා අපිට හිතනවා. එහෙම හිතනට එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි දැන් මේ ෆ්ලෝරින්, ඔක්සිජන් එහෙම ගත්තාම දැන් නයිට්‍රජන් ගැන වෙන හේතුවක් නෙදී. හරි. දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල හරි මේ විද්‍යුත් ක්‍රියාවල් හරි ඉහළයි. විද්‍යුත් ක්‍රියාවල් ඉහළ නිසා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වලාවල් මොකද කරන්නේ? මේ විද්‍යුත් ක්‍රියාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව පිළිබඳ ගුණයක්. ඒතර ඉලෙක්ට්‍රෝන වලාවල් ඔක්කොම හැකියතාක් හැදිලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලාවල් මොකද හැකිලිලා තියෙන්නේ. හැකියතාක් හැකිලෙද්දි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අතර දුර අඩු වෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් ඔය බැලුම් බෝලයක් අරගෙන තැන් වල ඩොට්ස් ටිකක් තියන්නේ. ඊළඟට ඒක තමයි ඉලෙක්ට්‍රෝන වලාවල්. ඩොට් වලින් පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝන. බැලුම් බෝල වල පුම්බන්නේ. මොකද වෙන්නේ? ඩොට් අතර දුර වැඩි. එතකොට ඉලෙක්ට්‍රෝන දුරින් තියෙන්නේ. විකර්ෂණ බල අඩු. බැලුම් හුලන් ටික ටික ඇරියොත් මොකද වෙන්නේ? බැලුමේ සයිස් එක කුඩා වෙනකොට අර ඩොට්ස් කිට්ටු වෙනවා. ඉලෙක්ට්‍රෝන වල හැකිලෙද්දිත් එක තමයි. ඉලෙක්ට්‍රෝන වල හැකිලෙද්දි අර ඉලෙක්ට්‍රෝන අතර දුර අඩු වෙනවා. දුර අඩු වෙනකොට ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල අඩු වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. නාස්තික ආකර්ෂණය නිසා හිතියට හෙන අවුලෙන් ඉන්නේ. දැන් හෙන අවුලෙන් ඉන්නේ. ගර්ල්ස් හොස්ටල් එක ගෑනු ළමයි හිර වෙලා ඉන්නවා. අනිත් ප්‍රශ්න ගොඩයි. පිරිමි ළමයි නම් අවුලක් නැහැ මචං. ඔන්න ඔය කොහේ ඉඳගෙන ඉන්නවා. ගෑනු ළමයි එහෙම නැහැ නේ. ඔයා මගේ එන්නේ 100ට 50 හරියටම ගන්න කියලා වැදින් ගහනවා. ටිකක් අඩේ නෝලදී. ඒ වගේ නේද? ඉතින් ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල තියාගන්න තමයි. එතකොට අලුතෙන් තව හොස්ටල් එකට ගෙල්ලෙක් ආවම මොකද වෙන්නේ? ඔව් ඊළඟට අරන් ගන්න සයිස්. නේ? අන්න ඒ වගේ. එතකොට ඉලෙක්ට්‍රෝන වල අධික විකර්ෂණ බල සහිතව ඉන්නේ දෙවෙනි ආවර්තයේ විද්‍යුත් ක්‍රියාව අධික නිසා. එහෙම තියෙද්දි තව එකෙක් අස්සට රින් ගන්න හදනවා. මල පනින්නේ නැද්ද? උපරිමයෙන් පනිනවා. අන්නේ මල පැනින්න හේතු කොටගෙන අර පළවෙනි ඉලෙක්ට්‍රෝනේ මෙන්න මේගොල්ලෝගේ ගණ්ඩ දක්වන කැමැත්ත. හරි. කමන්නේ ඉතින් ඔන්න එන්න කියලා කිව්වට හිතට
මොකකට අවුල් මන් දන්නා මේක ඉඳ අන්න ඒ වගේ ගන්න ඉතින් නේද අර නිකන් මොකද්ද මුරු හින්දා මොකද්ද රොණ්ඩක් බෑ ඉතින් හින්දා ආක දාන්නක් බෑ කේස් එකක් දේපු නිසා ගත්තට ඔන්න හැදෙන්නේ අන්න ඒ වගේ තමයි ගන්න. ඒතර අපි හිතන තරම් විද්‍යුත් ක්‍රියාතාවය නිසා අර අලෝහ ලක්ෂණ වැඩි නිසා අපේක්ෂා කරන තරම් තාපදායක ස්වභාවයක් මේ දෙවෙනි ආවර්තක කට්ටිය පිළිගන්නේ හේතුව ඒගොල්ලෝගේ විද්‍යුත් ක්‍රියාතාවය නිසා ඉලෙක්ට්‍රෝන වලාවල් හැකිලිලා අධික විකර්ෂණ බල සහිත වෙනවා. ඒතර බාහිර ඉලෙක්ට්‍රෝනය හරි අර ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් එක්ක තමයි ප්‍රතික්ෂේප කිරීමේ නැඹුරුතාවක් එක්ක තමයි ඉලෙක්ට්‍රෝන වලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු කැමැත්තක් නැහැ. අලෝහයක් නිසා ගන්නවා. ගත්තට ඉතින් ඉඩ තිබිලා නෙවෙයි ගන්න. කරන්න දෙයක් නැති වුණා. කෙල්ල ඉතින් ආපුවම ගන්න මොකද බෝයිස් හොස්ටල් එකට යන්නේ නේද? කියලා මේ ආපුවම ගන්න වෙනවා. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ අලෝහවල ඉලෙක්ට්‍රෝන බඳුතා ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි ගත්තම ඔක්සිජන් ෆ්ලෝරින් සහ කාබන් මේ ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි අපේක්ෂා කරන තරම් තාපදායක ස්වභාවය උසුලන්නේ නැහැ. තේරුණාද? එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් ගත්තාම ඔය එක කාණ්ඩයක පහළට යනකොට ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පිගේ විචලනයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. හරි විචලනය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක මේක විශේෂ කාරණාවකට මම කියනවා. ඒතර මේ ෆ්ලෝරින් වල තියෙන අධික විකර්ෂණ බලයෙන් හින්දා ඉලෙක්ට්‍රෝන වල ඇකිලිනවා. එයාගේ ඔන්න අපේක්ෂා කරන තරම් තාපදායක වෙන්නේ නැහැ. එයාගේ අඩු වෙලා එයා යනවා ක්ලෝරිනුයි බ්‍රෝමිනුයි මැදට. ඒතර ඉලෙක්ට්‍රෝන කරන්නේ තාපදායක ස්වභාවය ඇත්තටම එන්නේ Cl කුඩායි F කුඩායි Br කුඩායි හරි. ඒතර තිබිය යුතු තරම් තාපදායක ස්වභාවය ෆ්ලෝරින් එකෙන් යන්නේ ඔක්සිජන් ගේ යනවා මෙහාටම යනවා. හරි ඔක්සිජන් ගේ අපේක්ෂා කරන තරම් තාපදායක වෙන්නේ නැහැ. ඊට විශාල වශයෙන් එයාගේ තාපදායක ස්වභාවය අඩු වෙනවා. එතකොට සල්ෆර් කුඩායි සෙලිනියම් කුඩායි ටෙලියුරියම් කුඩායි ඔක්සිජන් මෙහාටම යනවා. ඔන්න ඔය විදිහටයි. දැන් මේව මතක තියාගෙන ඉන්න වෙනවා. හොඳේ. ඊගාවට මෙයාගේ අපේක්ෂා කරන තරම් තාපදායක වෙන්නේ නැහැ. සිලිකන් ජර්මේනියම් පල්ලයට යනවා. ඒතර සිලිකන් කුඩායි කාබන් කුඩායි ජර්මේනියම් කුඩායි ටින් කුඩායි මේ විදිහටයි ඉලෙක්ට්‍රෝන කරන්නේ තාපදායක ස්වභාවය අඩු වෙන්නේ. හයිඩ්‍රජන් පානසුලි ගන්න හරිනේ. පිළිවෙලක් දීලා තියෙනවා. ඒතර මේ ෆ්ලෝරින් අපේක්ෂා කරන තරම් තාපදායක වෙන්නේ නැහැ. අඩු වෙනවා. ඔක්සිජන් ගොඩාක් අඩු වෙනවා. හරි කාබනොත් අපේක්ෂා කරන තරම් තාපදායක වෙන්නේ නැහැ. එයාට අඩු වෙනවා. ඒතර මේ කාරණා තුන අපි විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ. ඊගා පොයින්ට් එක. ලියමු මෙහෙම. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල विद्युत ऋणता अगयन इहर වීම හේතු කොටගෙන ඉහළ වීම හේතු කොටගෙන ඒවායේ ඉලෙක්ට්‍රෝන වලාවන් ඉහළ විකර්ෂණ සහිතව පවතී. ඉහළ විකර්ෂණ බල සහිතව පවතී. මේ නිසා දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වලදී ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි
ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පි අපේක්ෂා කරන තරම් ඉහළ තාපදායක ස්වභාවයක් අපේක්ෂා කරන තරම් ඉහළ තාපදායක ස්වභාවයක් පෙන්නුම් කරන්නේ නැත හරි ඊට තරලකුණ පිළියම් මේ 17 වෙනි කාණ්ඩේ මූල පොඩකින් ඊට කලින් ඊට තරලකුණ ලියන්න ඉලෙක්ට්‍රෝන කරණය අලෝහ ලක්ෂණයක් බැවි ඉලෙක්ට්‍රෝන කරණය අලෝහ ලක්ෂණයක් බැවි එය විද්‍යුත් ඍණතාව සමග විචලනය වන්නේ යයි සැලකිය හැකි නමුත් දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යවලදී ඉහත ගුණය දක්නට ලැබී මොකද ඉහත ගුණය අපේක්ෂා කරන තරම් තාපදායක නොවී ඉහත ගුණය දක්නට ලැබීම නිසා කාණ්ඩයේ පහළට යන විටදී ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පීන්ගේ විද්‍යුත් ඍණතාවයට අනුරූප විචලනයන් ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පීන්ගේ විද්‍යුත් ඍණතාවයට අනුරූප විචලනයන් දක්නට නොලැබේ. දැන් ලියමු ඊගොතර ලකුණ. දාහතර කාණ්ඩයේදී ෆ්ලෝරින්හි ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය අපේක්ෂා කරන තරම් තාපදායක ස්වභාවයක් ගන්නා බව දක්නට නොලැබේ. ඒ අනුව 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල
ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පීන්ගේ තාපදායක ස්වභාවය පහත පරිදි විචලනය වන්නේ යයි. පහත පරිදි විචලනය වන්නේ යයි. සැලකිය හැක. මේක ලියන්න. Cl කුඩායි F කුඩායි Br කුඩායි I මේ පැත්තට තාපදායක ස්වභාවය අඩුවේ කියලා. තාපදායක ස්වභාවය අඩුවේ. right ඊගා කරමු. 16 වෙනි කාණ්ඩයේදී 16 වෙනි කාණ්ඩයේදී අපි කෙටියෙන් ලියමු. ඊගා කරන කෙටියෙන් ලියමු. 16 වෙනි කාණ්ඩයේදී ඔක්සිජන්හි ඉලෙක්ට්‍රෝනකරණයේ තාපදායක ස්වභාවය විශාල වශයෙන් අඩුවේ. සල්ෆර් සෙලෙනියම් ටෙලීරියම් ඔක්සිජන් ඔන්න මෙතන ඩෙල්ටා H Eg එක තාපදායක ස්වභාවය අඩුවේ කියලා. ඩෙල්ටා H Eg එක තාපදායක ස්වභාවය අඩුවේ. හරි. ඔව් මතකම තියෙන්න ඕන කරුණ ඈ. මේක විභාග වෙනවා මීට කලින්. හරිද? ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඉලෙක්ට්‍රෝනකරණය පිළිවෙලට හදන්න ඉතින්. තව යරුවා මේ 16 වෙනි කාණ්ඩෙත් ආවා. මූලද්‍රව්‍ය කීපයක. හරි. ඒතර ඔක්සිජන්ගේ අසාමාන්‍ය අඩුයි ඔක්කොට වඩා අඩු වෙනවා ඈ. ඊගාව 15 වෙනි කාණ්ඩයේදී නයිට්‍රජන්හි ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක ස්වභාවයක් කුසලයි. තාප අවශෝෂක ස්වභාවයක් කුසලයි. එතන මේ විදිහට කියන්නේ phosphorus arsenic antimony nitrogen delta H Eg තාපදායක ස්වභාවය අඩුවේ. තාපදායක ස්වභාවය අඩුවේ. හරි නේද? ඊගාව 14 වෙනි කාණ්ඩයේදී ඊගා කරුණ 14 වෙනි කාණ්ඩයේදී ආවනී ඉලෙක්ට්‍රෝනකරණය අපේක්ෂිත වශයෙන් නැත්නම් අපේක්ෂිත ලෙස තාපදායක වන්නේ නැත.
यहाँ लेके दी चलेंगे सिलिकॉन कुड़ाई कार्बन कुड़ाई जर्मेनियम कुड़ाई टिन कुड़ाई लेंट तापदायक स्वभाव अड़ुवे के लिए හරිද? තර ඔය විචාරණ ටික ඔයාලා මතක තියාගෙන ඉන්න. හරි? එහෙනම් අපි ඊගාවට යමු. තවත් එන්තල්පි පරිසර කතා කරන්න දෙවන ඉලෙක්ට්‍රෝන කරණය ගැන. හරි? යාලා ඊගාව අනුමාතුකාව දෙවන ඉලෙක්ට්‍රෝන කරණ එන්තල්පිය. දෙවන ඉලෙක්ට්‍රෝන කරණ එන්තල්පිය. සම්මත දෙවන ඉලෙක්ට්‍රෝන කරණ එන්තල්පිය. Then write Eg2 සමත දෙවන ඉලෙක්ට්‍රෝන කරණ එන්තල්පි. අත්‍යවශ්‍යම කරුණු ටික දීලා තියෙන්නේ මේ කියපු හැම කරුණක්ම ඕනි. හොඳයි. අත්‍යවශ්‍යම නිසා තමයි දුන්නේ. සමත දෙවන ඉලෙක්ට්‍රෝන කරණ එන්තල්පි. දැන් පළවෙනි ඉලෙක්ට්‍රෝන කරන්නේ කොහොමද? උදාසී ඉලෙක්ට්‍රෝනකට ඉලෙක්ට්‍රෝන ඇතුලේ ඒක ඍණායනයක් හැදුවා. ඒතර වායුවේ ඒක ඍණායනයක. ඉලෙක්ට්‍රෝනයක් තව එකක් දීලා. වායුවේ ද්විත්ව ඍණායනයක් සෑදීමට අදාළ එන්තල්පි පරයාසයක් තියෙනවා. දෙවන ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි කියලා. හරි නේද? ලියෝගෙනම delta Gg2 යටතේ සම්මත தත්ත යටතේ සම්මත தත්ත යටතේ වායුමය අවස්ථාවේ පවතින ඒක ඍණායන මවුලයකට ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා දී වායුමය ද්විත්ව ඍණායන මවුලයක් සෑදීමේදී සිදුවන एंथैल्पी विपर्यासය සම්මත දෙවන ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පියයි. සම්මත දෙවන ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පියයි. ලියන්න සමීප නේද? දෙවන ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි. right. එතකොට දෙවන ඉලෙක්ට්‍රෝන කරණය ගැන කියන්න තියෙන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන කරණය තරම් සංකීර්ණ කතාවක් නෙවෙයි. ඔය පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගත්තට පස්සේ ලෝහාලු දෙගොල්ලොන්ගෙන් ඔය ගන්නේ එයාගේ න්‍යෂ්ටික ආරෝපණයට ගැළපෙන ප්‍රමාණයේ ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි ගන්න. ඒ කියන්නේ එයාගේ න්‍යෂ්ටික ආරෝපණයට අදාළ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් උදාසීන පරමාණුක න්‍යෂ්ටි වට තියෙනවා. ඊයේදී අලුතෙන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තනේ. එතකොට න්‍යෂ්ටික ආරෝපණයට දැරිය හැකි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිරුත් එකක් අරන් දැන් ඉන්නේ. තේරුණාද? එතකොට තව එකක් ගන්න කැමති වෙයිද?
නේ අර ඉලෙක්ට්‍රෝනේ ආගන්තුක ඉලෙක්ට්‍රෝනේ ආපු ගමන් අර විකර්ෂණ බල තව බලවත් වෙනවා. ඇයි ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට නොගැලපෙන්නේ තමයි අලුත් එකේ නම. පරප්‍රෝටෝන ගානට දරන්න බැරි වෙන්නම දැන් ඇවිල්ලා ඉන්නේ කෙනෙක්. ඒතකොට ඒ දේ කට්ටිය අතර ඇති මේ විකර්ෂණ බල විසින් දෙවණියට දෙන්න ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එයා විකර්ෂණය කරනවා. ඒකෝ දෙවණිය කියන දෙන්න ලේසි නේ. බලෙන්ම තමයි දෙවණි ඉලෙක්ට්‍රෝනේ බඳින්න වෙන්නේ. ඒතර බලෙන් ශක්තිය දීලා බඳිනකොට දෙවණි ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක. දෙවණි ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක. බලෙන් ශක්තිය දීලා තමයි බඳින්නේ. ඒතර මේව ලියමු. හරි. යටින් දෙවන ඉලෙක්ට්‍රෝනකරණයේදී දෙවන ඉලෙක්ට්‍රෝනකරණයේදී ඉලෙක්ට්‍රෝන අතර ඇතිවන ඉහළ විකර්ෂණ බල හේතු කොටගෙන දෙවන ඉලෙක්ට්‍රෝනය ලබා දීම අපහසු වේ. දෙවන ඉලෙක්ට්‍රෝනය ලබා දීම අපහසු වේ. දෙවන ඉලෙක්ට්‍රෝනය ලබා දීම අපහසු වේ. එබැවින් සම්මත දෙවන ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක වේ. සම්මත දෙවන ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක වේ. එතකොට ඔබ තාප අවශෝෂකයි කියන්නේ ලෝහ අලෝහ සියල්ලම සඳහා තාප අවශෝෂක. එහෙනම් ලෝහ අලෝහ සියල්ලම සඳහා ඔය දෙවන ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂක. right. දැන් ඔය වටින් ඉලෙක්ට්‍රෝන එන්තල්පි පාදස් ගොඩක් ඉගෙන ගන්න. අපි පොඩි වැඩකට සෙට් වෙන්නයි යන්නේ. ඒකට අදාළ ප්‍රධාන වික්කිනා තමයි මෙන්න මේ ඊගාවට ඉගෙන ගන්න යන එන්තල්පි පාදස්. ඊළඟට සම්මත දැලිස් විඝටන එන්තල්පිය. සම්මත දැලිස් විඝටන එන්තල්පිය. දැලිස් විඝටන අපි සංකේතවත් කරන්නේ L අකුරෙන් ලැටිස් එන්තල්පි කියන්නේ. ලැටිස් කියලා තමයි දැලිස් අපි කියන්නේ. ඒ නිසා L අකුර දාන්න. සම්මත දැලිස් විඝටන එන්තල්පි. විඝටන. එතකොට විඝටන කියන වචනේ තියෙන නිසා ඔයාලට හිතේ මේක නම් ෂුවර් එකටම තාප අවශෝෂණය. හරියටම හරි. දැලිස්සක් කියන එක කතා කරන්නේ ඝන අවස්ථාවේ තියෙන සංයෝගයක. හරි මේ මෙතනදී දැලිස් එන්තල්පි කියලා කියන්නේ අයනික දැලිස් වලට අදාළව. තේරුණාද? අපි දැලිස් වර්ග ගොඩක් තියෙනවානේ. මොනවාද? සාසංජ දැලිස්, ලෝහක දැලිස්, නේ පරමාණුක දැලිස්, හරි අණුක දැලිස්. එතකොට අයනික දැලිසුත් තියෙනවා. මේ පාඩමේදී විතර කතා කරන්නේ දැලිස් වලින් අයනික සංයෝග වල තියෙන දැලිස් ගැන විතරයි. ඒක පැහැදිලිව අර්ථ දක්වලා තියෙනවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ එකක් ගත්තොත් ඝන අවස්ථාවේ තියෙන දැලිසක මවුලයක් විඝටනය කරලා එයාගේ දැලිස්සේ සංඝටකයන කවුද සංඝටකයන මම ඇදලා තියෙන සෝඩියම් ධනයි ක්ලෝරයිඩ් එක තුලනේ සංඝටකයන වායුමය අවස්ථාවට පත් කිරීමට දාල සංඝටකයන වායුමය අවස්ථාවට පත් කිරීමට දාල එන්තල්පි පරයාසයට අපි කියනවා සම්මත දැලිස් විඝටන එන්තල්පි කියලා. හරි සම්මත දැලිස් විඝටන එන්තල්පි කියලා. right ලියාගන්න මෙන්න මෙන්න. සම්මත තත්ත්වය යටතේ ඝන අවස්ථාවේ ඇති අයනික සංයෝගයක සම්මත තත්ත්වය යටතේ ඝන අවස්ථාවේ ඇති අයනික සංයෝගයක මවුලයක්
එහි සංඝටක අයන වායුමය අවස්ථාවට පත් කිරීමේදී සිදුවන සංඝටක අයන වායුමය අවස්ථාවට පත් කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසයයි right ලියාගන්න මෙන්න අපි තව උදාහරණයක් ගන්නම් ඝන අවස්ථාවේ පවතින මැග්නීසියම් බ්‍රෝමයිඩ් මවුලයක් එයාගේ වායුමය සංඝටකයයි මැග්නීසියම් ධන දෙක වායු ගෑස් ගන්න ඕනේ Br ඍණ වායු එතකොට මෙතන Br2 නිසා මෙයාගේ මවුලයකට අදාළව Br දෙකක් වෙනවා මෙන්න මේක මම විභාගයේ ලියවුවොත් මට මතකයි විවිධ රචනා සම්පත්‍රේ අපිට එන්තල්පි විපර්යාස 9කට සමීකරණ ලියන්න තිබ්බා හරි මෙයාගේ උත්පාදන එන්තල්පියත් මට මතක ලියන්න තිබ්බා දැලිස් විකරණ එන්තල්පියත් ලියන්න තිබ්බා මේක තමයි ලියන්නේ right तर මේක සම්බන්ධයෙන් තමයි ඊගව අපේ කතාව. तर මේ එකක් තියෙනවා කියන්නේ දැන් මේ දැඩිසිකරණ එන්තල්පි සම්බන්ධයෙන් දැන් මෙතන වෙන්නේ මොකද්ද? දැඩිස කඩනවා. දැඩිස හැදෙලා තියෙන ආයන අතර තියෙන ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බලමයි. මේ ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල වලට මොනවද අපි කියන්නේ? ආයනික බන්ධන කියලා. तर මේ ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල බිඳලා හරි දැඩිස විඝටනය කිරීමෙන් තමයි වායුමය හැදෙන්නේ. එතකොට මේ වායුමය ආයන හදන්න මේ දැලිස කඩන්න එපේ. එතකොට බන්ධන විඝටනය යන්නේ. ඒක තාප අවශෝෂකයි. ඒ නිසා සියලුම දැලිස් විඝටන එන්තල්පි තාප අවශෝෂකයි. දැන් මේ වලින්ම අපි තවලකට දා ලියන්න ඝන අවස්ථාවේ පවතින දැලිසක් තුල අයන එකිනෙක බැඳී ඇත්තේ අයනික බන්ධන වලිනි එම ආයනික බන්ධනය බිඳීම තාප අවශෝෂක ක්‍රියාවකි. එම ආයනික බන්ධනය බිඳීම තාප අවශෝෂක ක්‍රියාවකි. එම නිසා සියලු දැලිස් විඝටන එන්තල්පි තාප අවශෝෂක වේ. සියලු දැලිස් විඝටන එන්තල්පි තාප අවශෝෂක වේ. හරි. දැලිස් විඝටන එන්තල්පි වෙන විදිහ තමයි ඒකට කතා කරන්නේ. දැන් ඔයාලට මතක ඇති මම හේස්ගේ තාප සමාකලනීමේ හඳුන්වා දෙන්න කිව්වා. මේ උත්පාදන එන්තල්පි සහ දහන එන්තල්පි අතර ගණිතමය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තමයි ප්‍රධාන වශයෙන් හේස්ගේ භාවිතාව වෙන්නේ. එතකොට මේ දැන් ඒකේ ප්‍රධාන අරමුණ උනේ පරීක්ෂණාත්මකව හොයාගන්න බැරි එන්තල්පි විපර්යාසය. ගණනය කිරීමක් ඇසුරින් සිදුවේ. මොකද පරීක්ෂණාත්මකව හොයන්න
බැරි එන්තල්පි පරයාසය ගණනය කිරීමක් වගේ හොයන එක තමයි හේස්ගේ තාප සමාකලනයේ ප්‍රධාන පරමාර්ථය. ඒතර මෙතනදී මේ ආයනික සංයෝග වල දැලිස් එන්තල්පි කියන ඒවා පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන් ද බෑනේ. දැන් මේ දැලිස් කඩන වායුමය ආයන හදන්න බෑ අපිට ලැබෙන්නේ. හරි. මේක මේ ප්ලාස්මා අවස්ථාවක්. මේක අපිට ස්ථායීව තියාගන්න බෑ. ඒ නිසා මේ විද්‍යාගාර පරීක්ෂණයකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ දැලිස් එන්තල්පි විද්‍යාගාරයේ පරීක්ෂණාත්මකව හොයන්න බැරි අපහසුතාවය නිසා අර හේස්ගේ තාප සමාකලනීයයට අපි යනවා. පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන් එන්තල්පි විපර්යාස භාවිත කරලා මේ දැලිස් විකරණ එන්තල්පිය පරීක්ෂණාත්මකව හොයන්න. හරි. તો ඒ නිසා අපි වක්‍රාකාරයෙන් හේස් නියමයේ භාවිත කිරීමෙන් තමයි දැලිස් විකරණ එන්තල්පි පරීක්ෂණාත්මකව හොයන්නේ. तो දැලිස් විකරණ එන්තල්පි පරීක්ෂණාත්මකව ගණනය කිරීම සඳහා විශේෂාකාරයේ එන්තල්පි චක්‍ර විශේෂක් භාවිත කරනවා. මේක හොයාගත්ත විද්‍යාඥයන්ගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. මේකට කියනවා බෝන් හේබර් චක්‍ර කියලා. බෝන් හේබර්. හරි. විශේෂාකාරයේ එන්තල්පි චක්‍ර වර්ගයම තමයි කේස් නිමිදාලම තමයි හොයන්නේ. නමක් තියෙනවා මොකද්ද? බෝන් හේබර් චක්‍ර කියලා. නම විතරයි විශේෂ. ලියමු එහෙම. දැලිස් විකරණ එන්තල්පි දැලිස් විකරණ එන්තල්පි පරීක්ෂණාගාරයේ සෙවිය නොහැකි බැරි පරීක්ෂණාගාරයෙන් සෙවිය නොහැකි බැරි ඒවා ගණනය කිරීම සඳහා විශේෂිත එන්තල්පි චක්‍ර ඒවා ගණනය කිරීම සඳහා විශේෂිත එන්තල්පි චක්‍ර වර්ගයක් භාවිත කෙරේ. විශේෂිත එන්තල්පි චක්‍ර වර්ගයක් භාවිත කෙරේ. ඒවා හඳුන්වනු ලබන්නේ බෝන් හේබර් චක්‍ර ලෙසයි. ඒවා හඳුන්වනු ලබන්නේ බෝන් හේබර් චක්‍ර ලෙසයි. right. අපි බෝන් හේබර් චක්‍රයක් අඳින විදිය උදාහරණෙකින් බලමු. right. අනුමාත්‍රකාව කියන්නේ බෝන් හේබර් චක්‍ර ගොඩනැගීම. බෝන් හේබර් චක්‍ර ගොඩනැගීම. right. මම ඉතාලම සරල අංගික සංයෝගයකින් එක කියලා දෙනවා. එකපාරින් අල්ලගන්න ඉතාලම ලේසි. හරි. ඒ ලෙවල් කෙමිස්ට්‍රි වලදී ලේසිම පාඩමක් බෝන් හේබර් චක්‍ර අඳින එක. දැන් අපි සුපුරුදු පරිදි ආයනික සංයෝගයේ දැලිස් එන්තල්පිය දැලිස් විකරණ එන්තල්පිය මේ විදිහට තියාගන්න. මේක අදින ක්‍රම කීපයක් තියෙනවා. මොකද එක එක පොත්වල එක එක විදිහට ඇඳලා තියෙනවා. හැබැයි චක්‍රයක්නේ. ඉතින් චක්‍රයක් කොතනින්ද කමක් නැහැ. ඒක නිසා සමහරක් පොත්වල තියෙනවා දැලිස් විකරණ එන්තල්පිය මෙතන ලියලා සමහරවත් තියෙනවා මෙතන ලියලා එක එක විදිහට තියෙනවා. හරිද? හැබැයි ඔක්කොගෙම තියෙන එකම චක්‍රය මේ තමයි මම කියලා දෙන විදිය. එතන මේ ක්‍රමය මම හිතනවා ටිකක් සරලයි කියලා. මොකද අපි එන්තල්පි චක්‍රයක් අල්ලද්දී හැම වෙලේම අපිට හොයන්න ඕනේ එන්තල්පි පරිසි උඩට දාගන්න. ඒතර ඒ විදිහට අපි යමු. එතන මෙහෙමයි කරන්නේ. මේකට ඕනේ අපිට එක පැත්තකින් දැලිස් එන්තල්පිය ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි සම්බන්ධ කරනවා මේකට උත්පාදන එන්තල්පිය. උත්පාදන එන්තල්පිය කියන්නේ මොකක්ද? මේක අපිට පරීක්ෂණාගාරයේ හොයන්න බැරි වුණා කේස්කට අපු සමාකාලීන භාවිත කරලා වෙනමාදී හොයන්න පුළුවන් එකක්. හරි. උතර සෝඩියම් ඝනය දාන Cl2 gas බඩ භාගයක් දාන්න වෙනවා මෙතෙන්. මේක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වල උත්පාදන එන්තල්පිය වෙන්නේ.
උත්පාදන එන්තල්පිය ඩෙල්ටා H F. හරි. එතකොට මම මේව කරනවා මේ වань. මේ ක්ලෝරින් සෝඩියම් චූට් එක මාරු කරනවා. ඒක මේ විශේෂත්වයක් නෑ හොඳේ. මම මේ චක්‍රේ ලස්සන වෙන්න ඕන නිසා මාරු කරේ ඈ. මේක වල තේරෙයි මම මේ මාරු කරේ ඉලා තාම. ගණේ වාෂ්ප කරගන්න ඉස්සරලම. ඇයි ඒ? මෙතන ධනායන වායු අවස්ථාවේ තියෙන්නේ. එතන අපිට ධනායන හදන්න බෑනේ වායුවේ පරමාණු නැතුව. එතන මේ තියෙන්නේ මොකද්ද? ඌර්ධව පාතන එන්තල්පිය. සබ්ලිමේෂන් ගණේ වායු පිළිම. ඌර්ධව පාතන එන්තල්පිය. ඊට පස්සේ මේක ධනායනයක් බවට පත් කරනකොට පළවෙනි ආයනීකරණ එන්තල්පිය I1. පළවෙනි ආයනීකරණ එන්තල්පිය I1. ඊට පස්සේ ක්ලෝරින් පරමාණු හදන්න ඕනේ නැත්නම් ඉලෙක්ට්‍රෝනීකරණය කරන්න බෑනේ. මේ දිනේ ක්ලෝරින්ගේ පළමු ඉලෙක්ට්‍රෝනීකරණය වල වායුමය අවස්ථාවේ පවතින උදාසීන පරමාණු මෞලිකකින් ඒකරිනායන මෞලික සෑදීම ඩෙල්ටා H Eg1 Eg1 හරි ඉලෙක්ට්‍රෝනීකරණය. එතකොට කොහොමද මේකෙන් මේ හදන්නේ? භාගයක් ක්ලෝරින් වල බන්ධන කඩනවා ඩෙල්ටා Hd. මම බලන්න ක්ලෝරින් වල බන්ධන කඩුවොත් මොකද වෙන්නේ? වායුවේ ක්ලෝරින් පරමාණු දෙකක් හැදෙනවා. මේ දෙකයි Cl gas. එතකොට භාගයක් ක්ලෝරින් වල බන්ධන කඩුවොත් එකක් Cl gas. එතකොට ඩෙල්ටා Hd භාගය වැඩි කරනවා. එතකොට භාගයේ ඩෙල්ටා H සමීකරණය භාගය. දෙකෝද? සමීකරණය භාගය. එතකොට මේකයි හොයා ගන්නවා. මේක තමයි ගණනය කරන්න තියෙන්නේ. දැන් තාප සමාකලනීමේ දාන්නේ කොහොමද? මෙන්න බලන්න. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. කේස් නියමයේ. කේස් නියමයේ ඩෙල්ටා HF ධන ඩෙල්ටා HL සමානයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම. නේද? ඩෙල්ටා HD භාගයයි ඩෙල්ටා HD ධන ඩෙල්ටා HS ධන ඩෙල්ටා H I1 ධන ඩෙල්ටා H EG1 හරි on හරි නේද? මේ පාර සමානයි මේ පාර F ධන L සමානයි භාගය ඩෙල්ටා H ධන S ධන I1 ධන EG1 හරි. ඕකෙන් තමයි අපිට ඩෙල්ටා F හොයන්න පුළුවන්. L හොයන්න පුළුවන්. අයි ටික ඔක්කොම දාන්නවනම් ගාන්ඨික සමීකරණ සුළු කිරීම බවයි තියෙන්නේ. right. අපි ලියමු මෙන්න මෙහෙම. sodium chloride D NaCl NaCl Born-Haber චක්‍රයක් නිර්මාණය කිරීම මගින් Born-Haber චක්‍රයක් නිර්මාණය කිරීම මගින් දැලිස් එන්තල්පිය ගණනය කරමු. දැලිස් එන්තල්පිය ගණනය කරමු. දැලිස් එන්තල්පිය ගණනය කරමු. right. අන්න ආය මාත් එක්කම අදිමු. අන්න මම ආය මාකනවා. right. ඔන්න පටන් ගමු ඉස්සල්ලාම ආලා ලියාගන්න දැලිස් විකරණ එන්තල්පිය. හොයන්න ඕනේ කියලා ලියන්න. ලියලා උඩින් දාගන්න ඩෙල්ටා HL කියලා. ඩෙල්ටා HL කියලා ලියන්න ඉක්ම කරන්න. මේකත් එක්ක සම්බන්ධ කරන අනිත් එක්කෙනා පල්ලෙන් ලියන්න
සෝඩියම් ඝනය ධන භාගයක් Cl2 වායු. මේ මොකද්ද? සංඝටක මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින ස්ථායීම ආකාරයෙන්ගෙන උත්පාදනය කිරීම. මේකට කියනවා උත්පාදන එන්තල්පිය කියලා. මතකනේ? යම්කිසි සංයෝගයක සංඝටක මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින ස්ථායීම ආකාරයෙන්ගෙන උත්පාදනය කිරීම. එතන මේකට කියන්නේ උත්පාදන එන්තල්පිය. ඩෙල්ටා Hf. මොකද ඉන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් උත්පාදන එන්තල්පිය. right? පොඩකින්ද ක්ලෝරින් සෝඩියම් මාරු කරන්න යන්න. නැත්නම් මේක මේ කැත වෙනවා. ක්ලෝරින් සෝඩියම් මාරු කරලා ලියන්න. ඇයි මේ කැත වෙනවා කියන්නේ? මොකද දන්නවද? මේ ඇතුලෙන් යන්න ඕනේ, පිටින් යන්න ඕනේ. නැත්නම් ක්‍රොස් වෙනවා. රූපේ කැතයි. හරි. එතකොට දැන් මෙතන වායුවේ ධනායනෙ තියෙන්නේ. වායුවේ ධනායන එකපාරට හදන්න බෑ. වායුවේ පරමාණු අයනීකරණය කරලා තමයි වායුවේ ධනායන හදන්නේ. නේද? මේකට කියන්නේ ඩෙල්ටා H I1 පළමු අයනීකරණ එන්තල්පිය. එතකොට ධනය වාෂ්ප කරන්න පුළුවන් කොහොමද? සබ්ලිමේෂන්. ධනය වාෂ්ප කරන්න කොහොමද කියන්නේ? සබ්ලිමේෂන්. ඌර්ධෝපාතන. වැඩි කරගන්න. ඔන්න ධනය වාෂ්ප කරා ඌර්ධෝපාතන කරා අයනීකරණය කරා. හරි. right. ඊට පස්සේ ක්ලෝරින් ගේ බන්ධන කඩනවා. කඩලා Cl ගෑස් කරනවා. දැන් මෙතන මේ ක්ලෝරින් ගේ බන්ධන විකරණ එන්තල්පි මතකයි Cl2 බන්ධන කඩලා 2යි Cl. මේකට කියනවා ඩෙල්ටා Hd බන්ධන එන්තල්පිය නැත්නම් බන්ධන විකරණ එන්තල්පි. සමීකරණ දෙකෙන් බෙදන්න. සමීකරණ දෙකෙන් බෙදන්න. එතන මෙතන භාගයයි Cl2. E තලයේ උඩ භාගයයි ඩෙල්ටා Hd. මෙතන එකක් Cl gas. හරි ඔය විදිහට. එතන මෙතන ඉන්නේ භාගය බලන්න භාගයයි Cl2 එකක් Cl gas. එහෙනම් මේ තියෙන්නේ භාගයයි ඩෙල්ටා Hd. එතක භාගයයි ඩෙල්ටා Hd. බන්ධන කැඩුවා. කොච්චරද ක්ලෝරින් භාගය? හරි. ඊට පස්සේ ක්ලෝරින් වායුව හැදුවා. එතකොට Cl ඍණ වායු කරන්න මොකද කරන්නේ? උදාසීන වායුවේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන ලබා දීලා ඒක ඍණ හදනවට කියන්නේ ඉලෙක්ට්‍රෝනකරණය. Eg ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය. තේරුණාද? ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය. හරි. ඔන්න එන්දල් විලක්ෂණය හදලා ඉවරයි. දැන් හේස්කියතාව සමාකලන නිමේ දාන්න. කොහොමද? මෙන්න බලන්න ඊතල මේ පැත්තට තියෙන්නේ. මෙහෙම ඊතල තියෙන්නේ. එතන මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්නේ එක. හරි. එතකොට ඒකට තව පාරක් වෙන්නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මොන ඔය පාරවල් දෙකෙන් ලැබෙන එන්තල්පි පරිහාස සමාන කරනවා. ඩෙල්ටා Hf ධන ඩෙල්ටා Hl සමාන. භාගයේ ඩෙල්ටා Hd ධන ඩෙල්ටා Hs මේ දෙන්න ඊට ඩෙල්ටා Hi1 ධන ඩෙල්ටා He1. ඔහොම ගිහිල්ලා ඔහොම ගියා. ඒක සමානයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම ආවා. तो सेस के ताप समाकलन नियमित आगन ओके नवा डेल्टा H है
හරිද? right මම හිතන්නේ වෙලා ඇති නේද? එතකොට මේ විදිහට අපිට බෝනෙබල් චක්‍රයක් ඇඳලා මෙයාගේ ආගේ යන මවුලේට කිලෝ ජූල් වලින් දීපුවා. සමහර ගණන් වලදී දැඩි එන්තල්පි අපිට දීලා උත්පාදන එන්තල්පි කිරි කියලා. සමහර සංයෝග උත්පාදන එන්තල්පි දීලා දැඩි එන්තල්පි. හරි. එතකොට ඔය දෙක ගණිතමය වශයෙන් සම්බන්ධ වෙලා යටි තමයි. එතකොට අපි තව එක බෝනෙබල් චක්‍රයක් හඳිමු. හරිද? මේ බෝනෙබල් චක්‍රය වල ගෙදරින් අරගෙන ඉන්න මම දෙන්න. ලබන සතියේ එකට අපි අවයන් දාලා ගණන් දීපියා විසඳමු. right? ලියාගන්න මෙන්න මේව. magnesium bromide MgBr2 අයනික ගණය සඳහා වන දැලිස් එන්තල්පිය සහ එහි උත්පාදන එන්තල්පිය එකිනෙක සම්බන්ධ කෙරෙන බෝන්-හේබර් චක්‍රය පහත දැක්වේ. එතකොට ඔයාලා මේක ඇඳගෙන ඉන්න. හොඳද? එතකොට මේකයි දැලිස් විකරණ එන්තල්පිය. magnesium bromide ගණය. මේකේ magnesium ධන දෙක අයන Br ඍණ අයන. ඔය විදිහට magnesium ධන දෙක අයනයි bromide අයනයි බවට තමයි දැලිස කරේ. උත්පාදනයේ වායුමය අයනික ගණය magnesium සංඝටක මූලද්‍රව්‍ය bromine ස්වභාවය කොහොමද ඉන්නේ? Br2 liquid සමීකරණය තුනදල බලන්න තුනේදයි. magnesium ගණය Br2 liquid සමීකරණය තුනේදයි. මේ විදිහට අයනික සංයෝගයේ දැලිස් එන්තල්පිය විකරණ එන්තල්පිය එක පැත්තක යට උත්පාදන එන්තල්පිය. ඔයාලා ඉතුරු ඇඳන් එන්නේ. හරි ඔයාලා ඉතුරු ටික ඇඳන් එන්නේ. අපි මේක සම්බන්ධ කරාට පස්සේ බේස්ගේ තාම සමා කරන්න මේ දාලා මම ලබන සතියේ ආගයන් ටිකක් දෙන්න. ආගයන් ටික පාවිච්චි කරලා අපි ගැටලු ටික විසඳමු. right? તો ලබන සතියේ අපි අයනික සංයෝග දැලිස් එන්තල්පි සම්බන්ධ කොටස් තමයි සාකච්ඡා කරන්නේ. හරි? එතකොට එන්තල්පි කොටස තා පොඩ්ඩයි තියෙන්නේ අපිට කතා කරන්න. එන්තල්පි උපසටහන් කොටස් තමයි ඊට කතා කරන්න තියෙන්නේ. right? ඊට පස්සේ ආයෙත් අපි ලොකු කොටසකට යන්නේ එන්ට්‍රොපිය කතා කරන්න. right? ඒකට අපිට සාමාන්‍ය වීඩියෝස් 16කින් වගේ පාඩම සම්පූර්ණ කර ගන්න පුළුවන්. අද 10 වෙනි. හරි? right. එතකොට මේ අඳගෙන ඉන්න ලබන සතියේ අපි මේක අයනික සංයෝගයේ දැලිස් එන්තල්පි කීපයක් ගණනය කරලා හරි අයනික සංයෝග සම්බන්ධයෙන් ඉතිරි කොටස සාකච්ඡා කරමු. right. එහෙනම් අපි අදට ඔතනින් ලෙසන් එක නවත්වනවා. මේක ලබන සතියේදී අඳගෙන ඉන්න.